අවසරයි ස්වාමින් වහන්සේ 52 වෙනි දුරස්ත භාවනා වැඩසටහනට වැඩමව වදාළ නම කියන්න අවසරයි අතිපූජනීය උදේීරිය ගම ධම්මජීව නායක ස්වාමින් වහන්සේව පාද නමස්කාර පූර්වකව පළවෙනි ධර්ම සාකච්ඡාව වෙනුවෙන් පිළිගනු ලබනවා. අද අපිට ලිඛිත ප්‍රශ්න 9ක් ලැබිලා තියෙනවා. මම මුල්ම ප්‍රශ්න දෙක ඉදිරිපත් කරන්නම් ස්වාමින් වහන්සේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව අද දින වැසි සහිත බැවින් සක්මන සඳහා ලනුපැදුර භාවිතා කළෙමි. කිහිප වතාවක් පහසුවෙන් එහා මෙහා ඇවිද සක්මන් කෙළවර සතිමත්ව සිට ගත්ෙමි. පළමුවෙන්ම වම දකුණ මෙනෙහි කළ අතර ඉබේටම වාගේ එය අතහැරි පාදයේ චලන හා ස්පර්ශ වෙතට සිත යොමු විය. පාදයේ ඉදිරියට ගෙන යාම විලුඹේ සිට ඇඟිලි දක්වා වූ ගොරෝසු ස්පර්ශය වින්දෙමි. සිතවිලි නිසා සිත පිට ගියද නැවත පාදයේ ස්පර්ශය සමග සිත අවදි විය. පොළවේ සියුම් සීතලක් ලනුපැදුර තුලින් මතුවී එන්නාක් මෙන් දැනුනි. ඇඳ සිටි ඇඳුම් පාදයේ මතුපිට ස්පර්ශ වන හැටි දුටුවෙමි. පාදයේ ඔසවා ඉදිරියට ගෙන යන විට හිස් බවක් දැනුනි. මා පැයක කාලයක් සක්මනේ යෙදුන අතර අවසාන වන කාලය වන විට සක්මනේ වඩාත් පහසුවක් හා ලිහිල් බවක් දැනුනි. පර්යංක භාවනාව. සක්මන හමාර වී සිත පිටතට යා නොදී පඩිපෙළ බැස්සෙමි. එහිදී පාදයේ ඇඟිලි පළමුවෙන්ද විලුඹ පසුවද ස්පර්ශවන අයුරු හා තරමක ගොරෝසු ස්පර්ශයක් දැනුනි. අනතුරුව ටයිල් පොළවේ මෘදු ස්පර්ශය ලැබුණි. පර්යංකයට සතිමත්ව වාඩි වුනේමි. පළමුවෙන් මම දැන් ඉඳගෙන ඉන්නවා යන සිහියටගෙන හිස් මුදුනේ සිට සිරුරේ හැඩය දෙස බැලුවෙමි. ඉන් අනතුරුව හුස්ම රැල්ලට සිත යොමු විය. හුස්ම ඉහළ පහළ යනුවෙන් සතිමත්ව දුටුවෙමි. මුලදී හුස්ම දිගු විය. ආශ්වාසයේ නාස්පුඩු පීරා ඇදී එන අතර ප්‍රශ්වාසයේ කැඩි කැඩි පහළට යන බව දුටුවෙමි. මුලින් එය දිගු විය. පසුව කෙටි විය. කෙටිවන විට ප්‍රශ්වාසයේද තනි එකක් නැත්නම් කොටස් දෙකකට කැඩෙනු දුටුවෙමි. අනතුරුව හුස්ම නොදැනී යන බවක් දැනුනි. ඒ සමගම දෑත්වල බර උකුලට දැනුනි. පාදවල වේදනාව දැනුනි. ඒ දෙස පැය කාලක් පමණ බලා සිටියෙමි. මදකින් වේදනාවල චලනයත් කම්පනයන් වැනි ලකුණු පහළ විය. එම චලනයන් දකිමින් සිටියේදී මම භාවනාවෙන් මිදුනේමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මාගේ ඉදිරි භාවනා කටයුතු සඳහා ඔබ වහන්සේගෙන් උපදෙස් ප්‍රාර්ථනා කරමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. හොඳයි වාර්තාව හොඳයි පටන් ගත්තේ රිට්‍රීට් එක පටන් ගත්ත එක විශේෂයෙන්ම ආස්වාස් ප්‍රසවාස බලබලා ඉඳද්දී දිග බව කෙටි වෙනවා කෙටි බව දිග වෙනවා පරියන්කේ කරද්දී අනායාසයෙන් වගේ ඉබේ සිදුවෙන කව දකින්නවා ඒව ඇති හොඳ ලකුණු ඒවා ඉතින් කාටත් වගේ වෙනවා කලාතුරකින් කියන තමයි වාර්තා කරන්නේ. ඉතින් මේ වාර්තාවේ තිබුණේ ගැන ස්තුති කරන්න ඕනේ. හොඳයි කියන්න ඕනේ. ටිකටම මේ වගේ භාවනාව හරි ගියා නම් කියන්නේ සතිය හරි ගියා නම් එනතන අරමුණ බුදුපත් වුණා නම් එතෙන් පටන් මේ වගේ අරමුණේ හිතේ විනාශ වීම දැක ගන්න සුළුව ඕන දෙයකට ලෑස්ති වෙන සුළුව භාවනා කරන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ දෙවන ප්‍රශ්නය තෙරුවන් සරණයි. මම වැලිමලුවේ සක්මන් කරද්දී වෙනත් සිතිවිලි වලට ඉඩ නොදී ඉන්න සිතාගෙන পায় ඔසවනවා ගෙනියනවා තබනවා යනුවෙන් සිතිමින් পায় දෙස සිත් යොමාගෙන සක්මන් කළා. ඒ අතර මට পাයේ විලුඹ ප්‍රදේශයේ පළමුව පොළවට වදින බවත් පළමුව එසවෙන බවත් දැනුණා. ඇඟිලි වලට වැලි තෙරපෙන බවත් නිරීක්ෂණය වුණා. වැලිවල සිනිඳු ගොරෝසු බව යටිපතුලට දැනුණා. සිරුරේ බර වමට දකුණට මාරු වෙමින් යන බවත් දෙපය මාරු කරන්නට සිතෙන් විදානයක් ලැබෙන බවත් නිරීක්ෂණය වුණා. සෑම මොහොතකම නොඑක් අයුරින් වෙනස් වෙවි සිත ක්‍රියාත්මක වුණා. ඒ අතර දන හිසේ මද වේදනාවක් සිතට දැනුණා. සුවදායි ලෙස සුලන් රැල්ලක් ගතට දැනුණා. වරින් වර බාහිර සිතුවිලි එනවා යනවා. සක්මන පැයක් පමණ කාලයක් ගතට වෙහෙසක් නැහැ. නමුත් සිත දෙස බලා සිටිය නිසා සිතට වෙහෙසයි. සිතේ ක්‍රියාකාරීත්වය ඉතාමත් වේගවත්. ඊට පසු මම පර්යංකයට ආවා. දෙපය
ටික වේලාව දෙපය නවා බිම වාඩි වුණා. ටික වේලාවකින් ආනාපානය නොදැනී ගියා. පයේ දැඩි වේදනාවක් දැනුණා. නමුත් ඉරියව්ව වෙනස් කරන්න සිතුනේ නැහැ. ඔහේ වාඩි වෙලා සිටියා. අරමුණක් පෙනුනේ නැහැ. සිත දෙස බැලුවෙත් නැහැ. ගත දෙස බැලුවෙත් නැහැ. අවට ශබ්ද ඇසුනේත් නැහැ. නිින්ද ගියෙත් නැහැ. හොඳ අවදියෙන් සිටියේ. විනාඩි 45කට පමණ පසුව පර්යංකයෙන් ඉවත් වී කමඨහන් වාර්තාව ලිව්වා. එදිනෙදා ජීවිතේ අද දින උදේ දාණය බෙදා ගනිද්දී ආහාර වර්ග රාශියක් තිබුණා. සකසා තිබූ අයුරු දුටුවාම ගොඩක් රසට ඇති බව මට හිතුණා. තිබූ ආහාර අතරින් මම කීපයක් තෝරාගෙන පිඟානට බෙදාගත්තා. ආහාරවල සුවඳ නාසයට දැනුණා. ඉන්පසු මම ආසනය වෙත ගොස් ආහාර ප්‍රත්‍යවේක්ෂා කොට ආහාර වැළඳුවා. හරිම රසයි. ලුණු ඇඹුල් ගානට තියෙනවා. මද වේලාවක් හැපූ පසු රසය නැහැ. සියලු දේම වෙනස් රසට ලස්සනට තිබුණත් හපලා ඉවර වුණාම කටේ තියාගන්න බෑ. අප්පිරියා රසක් දැනෙන්නේ. බඩට ගියාම මොන වගේද කියලා හිතා ගන්නත් බෑ. අවසානයේ වතුර වීදුරුව පානය කොට කටේ ඉතිරිව තිබූ ඉඳුල් රසත් ඉවත් කරගත්තා. එක එක විදිහට වෙනස්කම් කර මොන දෙයක් පරිහරණය කළත් ඒ හැම දෙයක්ම සතර මහා ධාතුන්ට අයත් නේද? මේ ශරීරයත් ඇතුළුව පොඩි දරුවෙක් වගේ වාර්තා කළාට සමා වෙන්න අපේ හාමුදුරනේ. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. උපදේශ පතමි ස්වාමින් වහන්සේ. මේ වාර්තාවම නිකන් අත්කලමතාන යෝගයට බර නැත්නම් පිළිකුලට බර වාර්තාවක්. ඉතින් ඒක එච්චරම අගය කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ කියන්නේ අපිට එහෙම ගියොත් මාසීසාරද ස්වාමීන් වහන්සේ සඳහන් කරන කියනවා වයසක අයට මේ විදිහට අනවශ්‍ය විදිහට මේකේ අසුබේ පිළිකුලයි ගන්න පටන් ගත්තොත් කණ්ඩත් එපා වෙයි. ඉතින් ලෝකේ සුන්දර දෙයක් ඇත්තෙම නැති වෙයි. ඉතින් එතකොට වෙන්නේ ලෙඩ වෙනවා. කය ලෙඩ වෙනවා. ඒ නිසා මේ පුළුවන් තරම් කාලා කයතර කරගන්න කියන එක නෙවෙයි මම මේ කියන්නේ. නිසා ඔය විදිහට බලන ගතිය එච්චර හොඳ එකක් නෙවෙයි. ඒක මේ භාවනා කරන අයට හම්බෙන්න දෘෂ්ටි පහෙන් එකක්. ඒක අනිත් එක තමයි මේ සියල්ල සිදුවන්නේ යහපත පිණිසයි කියලා හොඳයි සැපයි මම විතරයි භාවනා කරන්නේ. අනික් අයට වැඩි මං ඉස්සලා දිවි ලෝකේ යනවා. ඔන්න ඔය වගේ අදහස්. ඉතින් අන්නේවා ටික දැකගන්න අපි කරපාර සබ්බාසව සූත්‍රයේදී මතක් කරගත්ත භාවනා කරන අයට එන දෘෂ්ටි. මං කියන්නේ තද බල වැරද්දක් කියලා. උගය දෙනෙක් මේ ආගමන රූප නිසා මේවා හොඳ දේවල් කියලා හිතනවා. මාත් කියන හොඳ දේවල් කියලා. හැබැයි පැත්ත අන්තගාමී ගිහිල්ලා ගියොත් වැරදි. මේක අන්තගාමී ගිහිල්ලා නෑ තාම. ඉතින් කල්ැතුව මම මේ කියන්නේ ওই වගේ දෘෂ්ටි හුඟක් එනවා පැවිද්දන්ට. ඒගොල්ලෝ ඔක්කොම නිකන් මේ සරුවච්චන් වහන්සේ වුණත් අවුරුදු 6ක් දුෂ්කරක්‍රියා කරේ. වැරදි අදහසකින්නේ. අන්න ඒක දැනගෙන ඒ සියල්ල අද කියන්නේ සියල්ල අභාග්‍ය සම්පන්නයි විලිකුලයි අසුබේ කියලා ගන්න එපා. ඒක දිට්ඨියකට වගේ ඇවිල්ලා දැන් තියෙනවා කියන අදහසින් දිගට භාවනා කරන්න කියලා කියන්නේ. අයි ස්වාමීන් වහන්සේ මම ඊළඟ ප්‍රශ්න ඉදිරිපත් කිරීමට චන්ද්‍රිකාට ආරාධනා කර සිටිනවා. කොයිද ඉන්නේ මේ ප්‍රියංකා? මම ඉන්නේ නිස්සරණ වනේ ස්වාමීන් වහන්සේ මෙඩිටේෂන් හෝල් එකේ. කී දෙනෙක් ඉන්නවද? 10 දෙනෙක් ඉන්නවා ස්වාමීන් වහන්සේ. 11ක් ඉන්නවා. ප්‍රශ්න කරදර මොනවාක්වත් නැහැ නේ වැඩේ යනවනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. හරි. එතකොට මේ ඕගොල්ලෝ ටිකක් කල් ඉන්න ඕනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට තව කීප දෙනෙක් අපි ගෙන්න ගන්නවා ප්‍රියංකා ලව්වමයි ගෙන්න ගන්න. තව කැමති කීප දෙනෙක් ඉන්නවා නම් ওই වාත වෙන්නේ නැති. ඒ කියන්නේ පිරිමිනකතෙන් ඉපදිච්ච කට්ටිය කීප දෙනෙක් තව ගෙන්න ගන්න. හොඳයි ස්වාමීන් වහන්සේ. දේරුවන් සරණයි. දේරුවන් සරණයි. අවසරයි ස්වාමින් වහන්සේ. තුන්වන වාර්තාව. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. දැස් පියාගෙන හුස්ම රැලි 3-4ක් ගත වූ විට හිස් අවකාශයේ වෙත සිත යයි. මෙම හිස් අන්ධකාරය තුල මාසයක පමණ කාලයක් තිස්සේ සිත සැරිසරන හේයින් මෙම තැනට සිත විශේෂ ඇල්මක් නොදක්වයි. මෙම නොදන්න තැනෙහි ඉන්න විට සිතුවිලි සහ ශබ්ද පැමිණ විට කිසිදු කරදරයක් නැතුව ඒවා ඇති වී නැති වී යන සැටි දකිමින් සිත සිටී. විටින් විට ආනාපානයද පෙනේ. ඒවායි නැති වී තිබෙන විවේක තත්වයට බාධාවක් වනසේ මුල් දවස්වල දැනුණද අද වන විට තැන් දෙකෙහි කොහේ සිටියත් සිත කනස්සල්ලක් නොදක්වයි. හුදු අපේක්ෂාවක් පමණක් ඉතිරි වී ඇති බව පෙනේ. මෙසේ ඉන්න විට ආයාසයකින් තොරව යටි සිත විවිධ චෝදනා
රුචි අරුචිකම් ඉදිරිපත් කරන ආකාරයද ප්‍රකටව දක්නට ඇත. මේවා මගේ නොවන යන ආකල්පයෙන් උපේක්ෂා සහගතව බලමින් භාවනාව කරගෙන යමි. ඉදිරියට යෑමට උපදෙස් පතමි. ඔබ වහන්සේට සහ නිස්සරණයේ සැමටම තෙරුවන් සරණයි. අවසානයි ස්වාමීන් වහන්සේ. මේකෙදී අර මනාපමනාප දෙක පිළිබඳව ලයිස්ට් සඳහන් වෙලා තිබුණ එකට මම කැමැතියි. ඒක තමයි මට කියන්න තිබුණේ. ඒක දැනටමත් කියවිලා තියෙනවා. ඒ නිසා මේ මනාපමනාප දෙක දැන් අපි අපේ භාවනාවේ වැදගත් අමුත් එක් විදිහට සලකලා එනේන වෙලාවේ මනාපමනාප දැක ගන්න සුළු ගතියෙන් භාවනා කරන්න. ඒක මේ නැති කරන්න එහෙම යන්න එපා. ඒව ඔක්කොම මේ වෙලාවට හිතින් ආරූඪ කරගන්න දේවල් කියලා තේරෙනකම් මනාපමනාප පිළිබඳ බැලීමේ කටයුතු කරන්න. නැත්නම් ඒව බලන සූදානම් මනසින් කටයුතු කරන්න. වෙන වෙන භාවනා ක්‍රමේ හෝ ලියමනේ වෙන විශේෂයෙන් කියන දෙයක් නැහැ. එක දෙයයි මම මතක් කරේ භාවනාදී මතුවෙන මේ මනාපමනාප කියන කෝලම එහෙම නැත්නම් ඒ ආරූಢේ එහෙම නැත්නම් අපි ඒකට වක් කරන දේ දක්නා සුලෝ භාවනා කරන්න කියලා කියමු. වාර්තා අංක 4 තෙරුවන් සරණයි. අපගේ ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ උපදෙස් වලට අනුව හිමිදිරි පාන්දර අවදි වී පරයන්ක භාවනාව පටන් ගත්තා. උන්වහන්සේ පැවසුවේ කිසිම දෙයක් නොසිතා නිස්කලංකව වාඩි වී සිටින ලෙසයි. එම වටිනා උපදෙස් වලට අනුව මම භාවනාව කරගෙන ගියා. පළවෙනි දවසේ එසේ පැය භාගයක් නොකඩවා සිටියා. අද දෙවෙනි දවස පැයක් සිටියා. වෙනදා පරයන්කේ සිටීමට අපහසු ගතියක් තමයි දැනුනේ. දැන් එසේ වන්නේ නැහැ. හුස්ම ඉහළ පහළ යන ගතියක් දැනෙනවා. පිම්බීම හැකිලිම දැනෙනවා. ඒ අතර නොයෙකුත් සිතුවිලි ගලාගෙන එනවා. ඒවායින් බාධාවක් වන්නේ නැහැ. ඉඳ හිට දිග හුස්මක් පිට වෙනවා. ඒ දෙසද මා බලා සිටිනවා. ගුවන් විදුලියේ පිරිත් ඇසෙනවා. ඒින්ද බාධාවක් නොවේ. පාද පොළවේ ගෑවෙන නිසා සීතලක් දැනෙනවා. පිටුපස හොඳින් පුටුවට තද වී ඇති බව දැනෙනවා. මෙසේ පැයක පමණ කාලයක් පරයන්කේ සිටියා. හරිම සතුටුයි. අපගේ ස්වාමීන් වහන්සේට ගොඩාක් පින් සිදු වේවා. නිවනින් සැනසීම ලැබේවා. ඉන්පසු සතියෙන් නැගිට සක්මන් භාවනාව සඳහා අඩි 30ක් දිග ටයිල් පොළවේ වම දකුණ වශයෙන් සක්මන පටන් ගත්තා. පොළවේ තද ගතිය, සීතල ගතිය, සිනිඳු බව හොඳින්ම දැනෙනවා. මෙසේ කීප වාරයක් එහාට මෙහාට ගමන් කරා. ඉන්පසුව ඔසවනවා, ගෙනියනවා, තබනවා වශයෙන් කීප වාරයක් සක්මන් කරා. ඊට පසුව ආපස්සට ඔසවනවා, ගෙනියනවා, තබනවා වශයෙන් සක්මන් කරා. සතිමත්ව සිටි බව හැඟුණා. ඒ අතරට සිතුවිලිද ගලාගෙන එනවා. ඒවා බාධාවක් වුණේ නැහැ. ගුවන් විදුලියේ පිරිද්ද ඇසෙනවා. එයත් බාධාවක් වුණේ නැහැ. මෙසේ විනාඩි 30ක් පමණ වේලාවක් සක්මන් භාවනාව කර අවසන් වුණා. අනතුරුව පරයන්කයෙන් නැගිට අවස්ථාවේ සිට එදින gedara කළ යුතු වත්පිළිවෙත්ද එම සතියෙන්මයි. එම නිසා ඒ ගැනද සතුටක් තිබේ. රාහුල පොඩි හාමුදුරුවන්ට මෙන් අද දිනද මට උපදෙස් ලැබේවා. තෙරුවන් සරණයි. ඔබ වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. නිවනින් සැනසීම ලැබේවා. අනිකුත් සියලු දෙනාටම තෙරුවන් සරණයි. අවසන්යි ස්වාමීන් වහන්සේ. අපි කුසල හාමුදුරන්ගේ තියෙන මේ හැකියාව සලකලා ගියේ වැඩමුළුව තුන්නේ කුසල හාමුදුරන්ට මම හිතනවා ඒක හොඳට කෙරුණයි කියලා. ඉතින් තමන්ටත් කවදා හරි වගේ කාටට උපදේශයක් දෙන්න අවස්ථාවක් ලැබුණොත් කෙනෙකුගේ කුසල ඡන්දේ වැඩෙන ආකාරයට කරබැලීමේ ආශාව වැඩෙන ආකාරයට උපදෙස් දෙන්න මේ ආදර්ශයට ගන්න. අරගෙන හැමදාම තොරතුරු බලාපොරොත්තු වෙන්න එපා. තමනුත් අනුන්ට පොඩ්ඩක් ඔය කියලා දීලා ඒ කුසලයට අනුමෝදන් වෙලා දිගට කරගෙන යන්න. භාවනා කරනවා කියන එක නැත්නම් විශේෂයෙන් සතිය පිහිටුනවා කියන එක දෙනෙක් අර පටලවා ගත්ත නිසා තමයි කුසල ආමතුරු එහෙම මතක් කරන්නේ. ඒක සමහරු කැමති නෑ. දැන් මේකේ පෙකනට එහෙම කන්නේ මේක කැමති වෙලා තියෙනවා. ඒ නිසා කාට හරි උපදේශයක් දෙනකොට ඒ කෙනාට දිරව ගන්න පුළුවන්, තීරුම් ගන්න පුළුවන් කැමැත්තක් කුසල ඡන්දයක් 15 වෙනි උපදේශයක් දෙන්න කුසල ආමතුරුන්ගේ අනිවිදේ ආදර්ශය ඉතර ගන්න දිගට කරගෙන යන්න කියලා කියනවා. Report number 5. අවසරයි ලොකු ස්වාමීන් වහන්ස. Number 1.
According to science, medicine, when one feels tired and exhausted, that person should rest because a lot of chemical changes occur in one's body. But when it comes to meditation, it's just another thought. Does that mean you need not rest? Number 2, when I experienced that psychotic episode where my body and mind were totally detached from one another, that body was very energetic and very idealistic. Is it the dhatu that created all those movements? I would really appreciate if you could clarify this with metta. I'm extremely sorry to keep on troubling. Much merit for advising us. End of the report. The meditation itself is a kind of a retirement, kind of a rest. So when you are meditating, not like in medicine, whether you are in a stress mentally, physically, or in a trauma or hysteria, meditation is a rest. So there's another rest. And the other thing is, when you are meditating, it is not a trouble. This is the way we are learning our way of meditation. So don't worry if you are asking question in a shortened form, no problem. Would you mind to read the second part of the report, please? When I experienced that psychotic episode where my body and mind were totally detached from one another, that body was very energetic and very idealistic. Is it the dhatu that created all those movements? Bodily part, you can explain in terms of dhatu, not the mental part. Dhatu also work according to the mental part. Mind is the forerunner. So that is why it's a kind of a energetic part. It is a doubtful way. It's a, how do you say? It's an agitation. So that is what very difficult for your body to cope up with. But it's a mind-made and happening like a agitation of elements. So knowing when the elements are agitated as agitated is the best. So now you know. And therefore mind can agitate, mind can calm down. Body can agitate, body can calm down. You are not worrying about because they are separate phenomena, just like external, or you are learning how to get the distance. So continue to do, then there will be a third dimensional changes going to happen, but you have to keep on persistent with this kind of mindfulness. Report number 6. Most Venerable Bhante, walking meditation. Standing still, observing difference in distribution of weight in each foot. Weight more on left, which was also warmer than right, and toes warmer than the heel. Walk 25 steps on tile floor, watching feet lifting, moving, lowering, placing and pressing movements. After a few minutes, cold sensation all over body which passed. Noted that each step varied when being placed, sometimes balanced by heel, being placed first and then the toes and vice versa. Sometimes lateral side of foot placed first. At turning points, sometimes whole foot put down at once. The speed of walking changed automatically, becoming faster, and body became very warm, and noted rate of breath increasing and becoming warmer. Brought mind back to feet. Thoughts came and went, only occasionally distracting. Sounds not distracting. Walked 1 hour. Sitting meditation. Primary object, washed in and out breaths. Sat for an hour and had a 5-minute break. At the start of the second 1 hour, sitting after a few breaths, the breath broke up and disappeared. Then a part of the right nostril disappeared, and the air in left nostril expanded as if on a stalk and started spinning like a tornado. I remembered previous advice to other yogis to just watch the breath in these situations, so did that. After a while, the speed of the spin reduced and the tornado got sucked back into the left nostril
and breath was very shallow, barely perceptible. Then the head started to move faster and faster forward and backward as if neck was on a spring, followed by the whole body. This happened for about 5 minutes and the speed increased, decreased, and then stopped. Throughout, I observed the breath. Although some thoughts appeared and occasional proliferation noted and brought mind back to the breath. With much gratitude to you and organizers. May all attain nirvana in this very life. End of the report, Bhante. So if you go to the beach and to see the low tides and high tides and the waves are coming and going, if you wish, you can worry. But whether you are worrying or not, waves are such. So exactly the same way, the body, the mind, the meditation, they are always changing. So some people claim this as me. Some people claim this is disturbing me. Some people consider it's just an outside phenomenon. So you are free. You are free to do whatever it may be. And consequence or consequential tension, frustration depends upon the viewpoint you are taking. So therefore, let the phenomena happen. Take an external point of view, take a self point of view, or take a it's cursing me problems point of view. And that is what we call the pariyesana. That is what you call noble quest. So you have only taken one viewpoint. I am inviting you to take all the viewpoints. Varta Anka 7. අති ගෞරවනීය ස්වාමීන් වහන්ස සක්මන් භාවනාව දිනපතා මෙනෙහි කිරීමකින් තොරව පාදයේහි යටිපතුලේ ස්පර්ශයට සතිය පිහිටවයි. බොහෝ විට සිතවිලි විලට යයි. නමුත් සක්මන ශාන්තය. කලින් මෙන් තද නිදිමත ගතියක් නොමැත. පර්යංකය ගැන විස්තර නොදැනේ. වරින් වර හිස් තැනකට ගොඩ ගැස්සීමකින් නැවත කයෙහි ඊ타ත්ම සියුම් ධාතු ගුණයකට පැමිණේ. ඊ타ත්ම සීග්‍රයෙන් ඇතිවීම නැතිවීම කය පුරා දැනේ. ඈතින් මෙන් පිරිත් ඇසේ. මෙය සංඥාවක් බව හඳුනා ගනී. සෑම දෙයක්ම ඇලීමකින් ගැටීමකින් තොරව නිරීක්ෂණය කරයි. එදිනෙදා වැඩ කටයුතු. දිනපතා වැඩිහිටියෙකුගෙන් සිත් රිදෙන වචන හරහා සිතේ හටගන්නා ද්වේෂය නිරීක්ෂණය කරයි. පසුගිය අවුරුද්ද පුරාවටම ද්වේෂයේ වෙනසක් අද්දුටුවෙමි. එනම් හිතට දුක හටගන්නේ බාහිර පුද්ගලයාගෙන් නොව හිතේ හටගන්නා ද්වේෂය හරහා බව. වීතික්කම මට්ටමට එන ප්‍රමාණය අඩු වී තිබුණි. එයට හේතුව ද්වේෂය හටගත් සැනින් සතිමත් වන බැවිනි. නමුත් ඊයේ දිනයේදී කාලයකට පසුව ද්වේෂය හිතේ බොහෝ වේලාවක් පැවතුණි. ද්වේෂයෙන් සිටින විට කයෙහි සැහැල්ලුව වෙනුවට පීඩාකාරී ස්වභාවයක් දැනුනි. වෙනදාට ඊ타මත්ම සුවදායි නින්දක සිටින අතර නින්ද යනතුරු කය පුරා ඇතිවන නැතිවන දැනීම් නිරීක්ෂණය කරමින් නින්දට යයි. නමුත් ඊයේ සිතේ ද්වේෂය දිගටම තිබුණු බැවින් කයට වෙහෙසක් දැනුනි. මනසට දෙසේය. ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේ ඇතුළු සංවිධායක මණ්ඩලයට මෙම ආත්ම භවයේදීම නිවන අවබෝධ වේවා. අවසන්යි ස්වාමීන් වහන්සේ. So එහෙම වෙච්චාම ද්වේෂය ආපු වෙලාවට ඒ ද්වේෂ කරන එක්කනට කියලා ටිකක් බනින්න ඕනේ. මෙච්චර මේ අවුරුද්දක් විතර මම හිතුවා මට කේන්ති කියන්නේ අද නම් කේන්ති ගියා. ඔයත් සීමාවක් ඇතුව කටයුතු කරන්න කියලා. වැඩි හිටියෙක් වුණාට කමක් නැහැ. දෙකක් කියන්න ඕනේ. මම දන්නේ ඒක තමයි මගේ ක්‍රමය. අපි පුළුවන් තරම් අපේ පැත්තේ හිර කරගෙන ඉන්න හදනවා. නමුත් මේ පැත්තෙන් කිසිම ගත්තක් නැත්නම් අවුරුද්දකට විතර සැරයක් පොඩ්ඩක් බැන්නට කමක් නැහැ. එතකොට ඔය ඒකත්‍ය දැනගන්නවා මේ නිකන් මේ මොකද්ද තලෙන යකඩ උඩ පැන යකඩ තලන මෝඩ කම්මල් කාර්යය වගේ නෙවෙයි. ඒ කෙනාට කියන්න ඕනේ මේ මට ඉවසන්න පුළුවන් මම ඉවසනවා. කොඹේ ගුණයක් නෙවෙයි ඒක මගේ ගුණයක්. හැබැයි මේ විදියට ගහන්න આવොත් නම් වැඩිමාල්කම් ගුරුවරුකම් මොකක්වත්ම නැහැ. මාව නිකන් සෞතු කර ගන්න එපා. මම ගොඩාක් ඉවසලා මේ අද කියන්නේ අද මට වෙහෙස නිසා. එතකොට යාර ද්වේෂෙ පිට වෙනවා. ගාක් වෙලාට අපි ඒක අපේ අර මේ අනුන්ගේ තමයි ඇවිසිල්ල මම තමයි ද්වේෂ වෙන්නේ. නමුත් අනිත් කෙනා පොඩක් කියන්න පුරුදු වෙන්න. කේන්ති ගිලි වුණාට පස්සේ කියන්නේ මම මේ හොඳින් කියන්නේ අද මේවා කරපු වැඩේ නිසා මට මෙහෙම වුණේ. ඒක හැමදාම මගෙන් බලාපොරොත්තු වෙන්න එපා. මෙතෙක් කල් උගක්ම ඉවසුවා ඒක මගේ වැරද්දක්.
මටත් ඉඳලා හිල්ල තද වෙනවයි කියලා. මේක මන් දෙන උපදේශය හොඳ නැතුව ඇති. ආදර්ශවත් නෙවෙනව ඇති. නමුත් මන් නම් කරන්නේ ඒකයි. ඔනිය දලුණටම කරබනින්නේ නැහැ. දෙකක් කියනවා. ඉතින් අවුරුද්දකට සැරයක් නේ එහෙම මන් ලයිසන් එකක් දෙනවා. කොයි කෙනාටවත් ප්‍රශ්නයක් නැහැ. මේ ඉවසලා අන්තිමේදී මම පැණිකේ මම ආයෙ ගෙදර එනවා කියලා දෙකක් පොඩ්ඩක් කියන්න. ඒකල පුළුවන් තරම් තමන්ගේ පැත්තෙන් ඒ කියලා ඒක නම මොනවා කිව්වත් අනිත් පාටික ගන්න ඕනේ අපේ පැත්තට මේ කැටලයිස් කරලා. ආදරය කරත් ගන්න ඕනේ, ද්වේෂ කරත් ගන්න ඕනේ. ඒක පාක්ෂිකව තමයි තියරිටිකල් මැක්සිමම්. නමුත් අනිත් පැත්තේ මේ විදිහට කරනවා නම් පොඩ්ඩක් ෂෙයා කරන්න සමහරලාට ඒ කෙනාට ඒක ධර්මමය පණිවිඩයක් වෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා තරහින් කියන්න එපා. හොඳට කතා කරලා කියන්නේ මෙහෙමයි. ඔය දැන් මට කියපු ටික. ඒව කියලා නායාගේ පෙනේ පොඩ්ඩක් පුම්බන්න ඕනේ. නැත්තම් නායින්ගෙන් දරබඳින්න ගන්න. මයි ළඟට එන්නේ නැහැ කවුරුවක්වත්. මොකද මට කොයි වෙලාවෙ එහෙම තද වෙයිද දන්නේ නැහැ. එලිපැත්තේ තමයි කියලා මම කතා කරන්නේ කවුරුහරි. ඉවසන්න පුළුවන්. ඉවසුවාට මොකද නායින්ගේ දරබඳින්න තියන්න එපා. එතකොට ඒක නායාගේ දෝෂයක්. ඒ නිසා පොඩ්ඩක් පෙනේ පුම්බලා පෙන්නන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. වාර්තා අංක 8 ගරුතර ස්වාමින් වහන්සේට নমස්කාර වේවා. සතිමත් සක්මන පියවර 44ක් දුර ඇවිද ගිය හැකි තාර පුලවේ කොටසක් තෝරා ගතිමි. කෙළවරක හිටගෙන හිටවා ඇති කය දෙස බැලුවෙමි. මම මෙතන යන අදහස් පෙරට කොටගෙන දෙවරක් එහාට මෙහාට ඇවිද ගියෙමි. එතෙන් සිට වම දකුණ ලෙස පාද මාරුවෙන් මාරුවට තබමින් ඇවිදගෙන ගියෙමි. එවිට දුටු අත්දැකීම් මෙසේ විස්තර කරමි. කකුල් මාරුවෙන් මාරුවට කයේ බර දරන ආකාරය හා කකුල් ක්‍රියා කරන ආකාරය දෙස සිත පිහිටුවා ඇවිද ගියෙමි. නැමෙන තැන් හා දිගහැරෙන තැන් සහ ස්පර්ශයන් වෙත සිත යොමු කළෙමි. ඊට අමතරව තද බව, සිසිල් බව යන ධාතු ස්වභාවය ප්‍රකට විය. අවට කුරුණු නාද ඇසේ. ඒවා සක්මනට බාධා වූයේ නැත. මිනිසුන් කිහිප දෙනෙක් දුටුවත් ඒ ගැන කතා ගැතීමක් නොවිය. කාලය පැය භාගයකි. පාරයන්කේ සතිය පිහිටුවීම. සතිමත් ඇවිදීම අවසන් කර ඇතුළට පැමිණ පුරුදු අසුනේ උතුරට හැරී වාඩි වූයෙමි. වාඩි වී දෙනත පියාගතිමි. සිත එකඟ වී තිබුණු බැවින් අරමුණ වහා ප්‍රකට විය. මගේ මූල කර්මස්ථානයේ ආනාපාන සතිය පුරුදු කිරීමයි. දැනට වර්ෂ ගණනාවක් සතිය පුරුදු කරන කෙනෙක් වෙමි. අද දින පළමු හුස්ම රැල්ල දෙස සිත පිහිටවා බලා සිටිද්දී සිත ඒකාග්‍ර විය. හුස්ම නොදැනී ගිය අතර සිත කය වෙත යොමු කළෙමි. කයේ විවිධ මාදිලියේ කම්පන චංචල දැකගත හැකි විය. උදරය ඇතුලේ ගොරෝසු චංචල දැනේ. කය පුරා නහර ඇදී විසිරෙනු පෙනේ. මේ වාශනයකින් නැති වී යයි. පටිච්ච සමුප්පන්න බව ප්‍රකට විය. ටිකකින් කය නිසල විය. සිත කිසිම උපාදානයකින් තොරව නිසලව ගත කරයි. ඒ දෙසම සිත පිහිටුවා එම විවේකී භාවයේ ප්‍රීතිය භුක්ති විඳෙමි. පරයන්කේ කෙලවර වූ පසුද එම විවේකයේ අත්විඳෙමි. එම අරමුණේම තවත් ටික වේලාවක් ගත කර වාර්තාව ලියවෙමි. එදිනදා බුදුන් වැඳීම සහ ගෙදර කුමන වැඩක් කළත් සතිය පෙරමුණේ තබා ගනිමි. උපදේශක් පතමින් නවතිමි. තෙරුවන් සරණයි. අවසානයේ ස්වාමීන් වහන්සේ. ඔව් සාමාන්‍ය හොඳ අර්ථාවක් කියලා කියන්න පුළුවන්. මේ විදිහට ඉතින් බාධාවක් වෙන්නේ නැති නිසා දිගට මේ විදිහට කරන්ඩ අර වාඩි වෙලා ඉන්න කාලය වාර ගන්න හෝ කාලේ පොඩ්ඩක් දික් කරන්න සක්මන් කරන වාර ගන්න හෝ කාලේ පොඩ්ඩක් දික් කරමින් යන්න. මොකද මේව කලාතුරකින් තමයි අපිට අවස්ථාවක් හම්බෙන්නේ බාධාවකින් තොරව ගමන කරගන්න. හරියට පාට වාහනේ දැම්මට පස්සේ පාරේ වාහන නැති වෙලාවක් වගේ. ඒකට අනතුරුත් නැහැ, බාධාත් නැහැ. අනේ අවස්ථාව තේරුම් ගන්න ඉදිරියට යන්න කියලා කියමු. වාර්තා අංක 9 තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. සක්මන් භාවනාව. සුපුරුදු පරිදි සක්මනේ යෙදුනේ වම දකුණු ලෙස අරමුණ නංවාගෙනය. මුළු කාලය තුලම වගේ වම දකුණු ලෙස සංඥාව පැවතියා. එය નિરાයාසව එක්වේ. සක්මන තුල වෙනදා වගේම දැන් බොහෝ වෙනස්කම් නොදැනේ. හොඳින් පියවරට සිත තබාගෙන ඇවිදින නිසා පහසුය. පරිසරය සමගද හොඳට බද්ධ වී ඇවිදින නිසා පහසුය. සිතවිලි එනවා. සිතේ ස්වභාවය මත ඒවා කරදර නෙවේ. හොඳට අවදිමත්ය. පොළවේ පවතින වැලිවල විවිධ රටාවන්, දියපාරවල් ගලාගේ පාරවල් හොඳින් දැర్శණය වුණා. දකින්න ලැබෙන දේ සමග සිටියා. උපයා ගත්තේ නිදහසය. කය ගැනද ඊතරම් දැනීම් එක් නොකරයි. සුළු වශයෙන් බරක් සැහැල්ලුවක් දැනුණා. අද ලැබුණු අත්දැකීමයි. ඔබ වහන්සේට සංවිධායක මඩුල්ලට පින් සිදු වේවා. දිවනින් සැනසේවා. අවසානයි ස්වාමීන් වහන්සේ.
මේකත් අර ඉස්සල එක වගේ හොඳට යන හොඳට වාර්තා වෙන අවස්ථාවක්. ඒ නිසා ඉන්නේ වැඩමුළුවේ පළවෙනි දවසේ මම හිතනවා මේ දවස් ටික පුළුවන් වෙයි කියලා. මේක මේ මොකක්ද කියන්නේ ප්‍රගුණ කරන ගමන් ඔයිට වැඩි වේලාවක් බර අල්ලන්න ඔයිට වැඩි වේලාවක් සතිය සඳහා ගතකරනද අධිෂ්ඨාන කරන ඉදිරියට යන්න හොඳ වෙලාවක් කියලා කියනවා. අවසරයි ස්වාමින් වහන්සේ. අපිට අද ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්න එපමණයි ස්වාමින් වහන්සේ. වාචික ප්‍රශ්න වලට වහන්සේ අවසර දෙනවද? කවුද කතා කරන්නේ? ප්‍රියංක කතා කරන්නේ. හරි මං කියන්නේ කවුද වාචිකව එන්න හදන්නේ? ස්වාමීන් වහන්සේ එක්කෙනෙක් අතක් ඔසවගෙන ඉන්නවා අශිනි බ්ලෙයා කියලා. කවුද? අශිනි බ්ලෙයා කියලා. Zoom එකේ අත ඔසවගෙන ඉන්නවා. හරි කතා කරන්නකෝ. අශිනි අන්මියුට් කරලා කතා කරන්න. පෙරවන් සන්නයි තුන් ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මම සතිමත් ඇවිදීම පළමුව කළා. පා තබන විට පොළවේ තද ගතිය සහ සිසිලසක් දැනුනි. පාය තබන විට ඒ පැත්තේ පායට ශරීර බර දෙන බව දැනුනි. ඇඳුම ගමන් කරන විට දෙපා වල ස්පර්ශ වන බව දැනුනි. පළමුව විලුඹ එසවන බවත් පළමුව විලුඹම පතිත වන බවත් වැටහිණි. ගමන් කරන වාර වැඩිවත්ම සිත සංසුන් වන බව වැටහිණි. විටින් විට සිතුවිලි පැමිණ කල්පනාවට වැටහිණි. නැවතත් ඇවිදීමට සිත යොමු කළෙමි. සතිමත් හිඳ ගැනීම. හිඳ ගන්නා විට පිටුපසට බර දැනුනි. හුස්ම රැල්ල නිරීක්ෂණය කරන විට වායුව වැඩි ප්‍රමාණයක් දකුණු නාස්පුඩුවෙන් ඉහළ යනු දැනුනි. අවට ශබ්ද කිහිපයක්ම ඇසිනි. හුස්ම රැල්ල ගන්නා විට ශරීරයේ රිද්මයානුකූල චලනයක් වනු දැනුනි. පාදක නැතිසයක් දැනුනි. කඳ ඉදිරියට බර වී ඇති බවක් දැනුනි. දැනුන නිසා කය ඍජු කර ගතිමි. අතීත අනාගත සිතෙලි සිතට ආවේය. සිතේ පසුතැවීමක් නොවිය. නැවත ශරීරයට සිහිය අරගෙන හුස්ම රැල්ලට සිහිය පිහිටුවෙමි. දීර්ඝ කාලයක් තිස්සේ පවතින හිස කැක්කුම මතුවිය. ඒ ගැන සතිමත් වීමි. වේදනාව වෙනස් වනු දැනිනි. ස්වාමීන් වහන්සේ වාර්තාව එපමණයි. හොඳයි ඒ විදිහට වේදනාවගේ වෙනස් වීම, හිස කැක්කුම මතුවීම, ඒ වගේ දේවල් බලද්දිත් වාර්තා කරන්න පුළුවන් වෙලා තියෙනවනේ. ඒවට යට වෙච්ච බව පේන්නේ නැහැ. ඉතින් ඒ විදිහට දිගට කරගෙන යන්න ඒ වගේ වේදනාවක් හෝ ඒ වගේ ප්‍රශ්න තියෙනවා නම් තාමත් අර ඉඳගෙන ඉන්න වෙලාව නැත්තම් සම්ප්‍රදාන කුල පරියංකය නැත්තම් සම්ප්‍රදාන කුල සක්මන තවත් ටිකක් ගෞරවයෙන් කරන්න වෙනවා. පහුවෙනට ඒක හැම වෙලාවෙම කරන්න පුළුවන් තත්යකට එයි. දැනට කාලසටහන නියමිතව කරන ගමන් පොඩ වැඩි කරන්න උත්සාහ කරන්න පරියංකේ සක්මන් දෙක වැඩි කරන්න කියලා කියන්නේ. සාදු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ගොඩාක් පිං. තෙරුවන් සරණයි තුන් ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. හරි ප්‍රියංකා. එහෙමයි ස්වාමීන් වහන්සේ ඉසවිලා තිබ්බේ අත විතරයි ස්වාමීන් වහන්සේ. අයියෝ. අහන්න ස්වාමීන් වහන්සේ තියනවද කියලා. නෑ අහලා උත්තරයක් දීපන්. ඒක අහලා උත්තරයක් දෙන්න කිව්වා. හොඳයි ස්වාමීන් වහන්සේ.